අපි ගිය සතියේ එතකොට ව්‍යාපාර පසුබිම කියන පාඩම සාකච්ඡා කරලා අවසන් කරා. ඒත් එක්කම අලුතෙන් පාඩමක් පටන් ගත්තා ව්‍යාපාර පරිසරය. නේද? අපි ගිය සතියේ වැදගත් දෙයක් කතා කරා මොකක්ද? නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය ප්‍රාර්ථනීය සහ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක 4 ගැන සාකච්ඡා කරා. නේද? ඊට අමතරව අන්තිම වශයෙන් ව්‍යාපාරයේ කියන ඇල්මැති පාර්ශවය ගැන කතා කරා. ඒ ටික සාකච්ඡා කරාට පස්සේ අපි ආව අපේ අලුත් කොටසට ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය. ඒතර ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා අපි සඳහන් කරගත්තා. ඒතර මේ මම බෝඩ් එකේ දාලා තියෙන ආකාරයට ව්‍යාපාර පරිසරය කොටස් දෙකකට බෙදෙනවා. හරිද? අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා. හරි. අභ්‍යන්තර පරිසරයේ කවුද ඉන්නේ? අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන්. බාහිර පරිසරයේ ඉන්නවා 8 දෙනෙක්. ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය සහ ගෝලීය පරිසරය. ඉතින් මම පාඩම් කරුවා මේ ගිය සතියේම. අභ්‍යන්තර පරිසරයේ 3 දෙනයි. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයෙක්. තේරෙනවද? අභ්‍යන්තර පරිසරයේ 3 දෙනයි. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. ඔය 3 දෙනා. බාහිර පරිසරයේ ඉන්න 8 දෙනෙක්. කොහොමද පටන් අපි පාඩම් කරන්නේ? ගරුවන්. අන්න ඒ විදිහට ෂෝට් කරලා. මෙහෙම ගයන්න තියලා රුවන්. සයන්න තියලා රුවන්. තයන්න තියලා රුවන්. ගරුවන්, සැරුවන්, දරුවන්. ගරුවන්, සැරුවන්, දරුවන්. ඊට පස්සේ ගරුවන්, සැරුවන්, දරුවන් ඉන්නවා. ඊට පස්සේ පරිසර පහ. දේශපාලන, නෛතික, ආර්ථික, ගෝලීය, තාක්ෂණික. මේක මේ පිළිවෙලට කොහොමද නැහැ. දේශපාලන, නෛතික, ආර්ථික, තාක්ෂණික, ගෝලීය. අන්න ඔය විදිහට පාඩම් කරගන්න. හරිද? රුවන්ලා 3 දෙනයි, පරිසර 5යි. තේරෙනවද? රුවන්ලා 3 දෙනයි, පරිසර 5යි. හරි. අද එතකොට අපි මේකේ එකින් එක සාකච්ඡා කරලා හරිද? එකින් එක සාකච්ඡා කරලා අපිට තව වැදගත් දෙයක් තියෙනවා. අපිට තියෙනවා ශක්තියින් දුර්වලතා අවස්ථා සර්ජන කියන වැදගත් කොටස සාකච්ඡා කරන්න. හරිද? ඒ වගේම මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන අපි කියන ශබ්ද මත විශ්ලේෂණය එක පැත්තකින් ව්‍යාපාර වලට බලනවා වගේම අනිත් පැත්තෙන් ජීවිතයටත් ඉතා වැදගත් කොටසක් මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන කොටස. හරි. එහෙනම් අද ඉස්සලා අද දිනේ දාන මාතෘකාව දාගෙන අපි ඉස්සලා මේගොල්ලෝ කතා කරමු. අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. අද මාතෘකාව අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. අද වෙලා තිබ්බොත් අපි ව්‍යාපාර සංවිධානය කියන පාඩම කරමු. වෙලාව තිබ්බොත්. හරි. අභ්‍යන්තර පරිසරය. දැන් අභ්‍යන්තර පරිසරය කියන්නේ මෙහෙම. දැන් අපි ගමු. ව්‍යාපාරයක් ගත්තොත් මේ මම ගන්න මේ බෝලේ ගෙඩියක් වගේ ගන්න ව්‍යාපාරය. මේ ව්‍යාපාරය. එතකොට ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න කට්ටියට තමයි අපි කියන්නේ අභ්‍යන්තර පරිසරය කියලා. තේරෙනවද? ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරය ඇතුලේ. දැන් ඔයගොල්ලෝ ව්‍යාපාර විදිහට මොනවද දකින්නේ? ගමේ තියෙන සිල්ලර කඩේ ඊට පස්සේ මොකක් හරි ඔයගොල්ලෝ කාර්යාලයක් බැංකුවක් එතකොට ඒ ව්‍යාපාරයේ ඇතුළටම වෙලා ඉන්න කට්ටියක් ඉන්නව නේද? ඇතුළට වෙලා ඒකේ අයිතිකාරයෙක් ඇතුළට වෙලා ඉන්නේ නේ. ඒකේ කළමනාකරුවෙක් ඉන්නවා නම් ඒක ඇතුළට වෙලාමයි ඉන්නේ. සේවකෙක් ඉන්නවා නම් ඒක ඇතුළට වෙලාමයි ඉන්නේ. එහෙනම් අභ්‍යන්තර පරිසරය කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? ව්‍යාපාරයක් ඇතුළේ ඉන්න කට්ටියට. එහෙනම් අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරය ඇතුලේ ඉන්නවා. හැබැයි මේ වගේම තමයි මේගොල්ලෝ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට, ව්‍යාපාරයේ වැඩ කටයුතු වලට උදව් කරනවා. හරිද? හරි. එහෙනම් අභ්‍යන්තර පරිසරය කියන එක ලයට ලියන්න. ව්‍යාපාරය අභ්‍යන්තරයේ ව්‍යාපාරය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන
ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ මේ අභ්‍යන්තරයේ කියන එක පුළුවන් නම් වෙන පාට පෑනකින් යටින් අන්ඩර්ලයින් කරලා නැත්නම් හයිලයිට් කරගන්න. ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව අභ්‍යන්තර පරිසරය වේ. ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව අභ්‍යන්තර පරිසරය වේ. හරි. පොඩ අහන්න මම මේ ඉදිරියේදී කරන්න තියෙන සැලැස්මක් ගැන කියන්නේ ඕගොල්ලන්ගෙන් මම දක්ෂයෙක්ට හෝ එක්කෙනෙක්ට හෝ දෙන්නෙක්ට මම අවස්ථාවක් දෙන්න යන්නේ. මෙහෙමයි. මේ එක්කෙනා හැබැයි මේ 10 ශ්‍රේණියේ නෙමෙයි 11 ශ්‍රේණියේ කෙනෙක් විය යුතුයි. මොකද අපිට තව කල් තියෙනවානේ 10 ශ්‍රේණියේ කට්ටියට 11 ශ්‍රේණියේ කෙනෙක්ට අවස්ථාවක් දෙනවා. ඒ කියන්නේ දැනට මං ගාවට එන එක්කෙනෙක් නෙමෙයි 11 ශ්‍රේණියේ එක්කෙනෙක්ට ගොඩක් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. 11 ශ්‍රේණියේ කෙනෙක්ට අවස්ථාව දෙනවා රිවිෂන් පන්තියට නොමිලේ සම්බන්ධ වෙන්නේ. එක්කෙනෙක්ට තමයි chance එකක් දෙන්නේ. හරිද? chance එකක් දෙන්නේ නිකන් නෙමෙයි. හරිද? chance එකක් දෙන්නේ නිකන් නෙමෙයි. exam එකක් තියෙනවා. ඔහේ දෙන්න බෑ. ඒක අසාධාරණ විතරයි. online exam එකක් තියෙනවා. time limit එකක් එක්ක. හරිද? මේකෙදි වැඩිම ලකුණු ගන්න කෙනාට chance එකක් හම්බ වෙනවා මේ නොමිලේ තියෙන රිවිෂන් පන්තියට ඇතුළත් වෙන්න. වැඩිම ලකුණු ගන්න කෙනාට. හරිද? බලමු කොහොමද අපි කරන්න කියලා. ඉදිරියේ මම කියන්නම් WhatsApp group එකක් තියෙනවා. online exam එකක් විදිහට තියෙන්නේ. දක්ෂයෙක්ට අවස්ථාවක් දෙන්න පුළුවන්. හරිද? මොකද මට ෆ්‍රී කරන්න බැරි කමක් නෑ හැමෝටම. හැබැයි මම ජීවත් වෙන අවස්ථාව එක්තරා විදිහකට මේක. හරිද? ෆ්‍රී කරොත් සමහර අය ඉන්නවා නොමිලේ දුන්නම අගයක් නෑ. එකපාරක් සෙමිනාර් එකේදී කිව්වා මේ ආර්ථික අපහසුතාව තියන අය ඉන්නවනම් මට කියන්න උදව් කරන්නම් කියලා මම මට 20ක් විතර කතා කරනවා. ඔක්කොම දෙන්න බෑ විතර ප්‍රශ්නෙකුත් තියෙනවා. හැබැයි ඒ විදිහට ආර්ථික අවස්ථාව තියනවා කියලා කියනවා. මොකද ඒ ළමයා මම සේව් කරා WhatsApp එකේ ස්ටේටස් දාන්නම ගේම් ගහන ඒවා TikTok කරන ඒවා. ඉතින් මම බලනවා දැන් මොකද මම මෙයාට මේ ෆ්‍රී උගන්වන්නේ කියලා. මේ වගේ ළමෙක් නේ. හරිද? අනිත් එක සමහර අයට ෆ්‍රී කාඩ් දුන්නා මම ගයක් නෑ. හරිද? පන්තියට එන්නේ නැහැ. හරිද? ඉතින් සමහර දේවල් වලට නිකන් දෙද්දි අගයක් නෑ. අමතක. නිකන් දෙද්දි අගයක් නෑ. ඉතින් එහෙම කරන්නේ නැතුව මම chance එකක් දෙනවා එක ළමයෙක්ට exam එකක් තියලා ඉන්න පළවෙනි ස්ථානෙ ගන්න එක්කෙනාව තෝරගන්න පුළුවන්. හරිද? පළවෙනි ස්ථානෙ ගන්න කෙනාව තෝරනවා. හරිද? සමලකුණු ගත්තොත් ඉතින් එතනදී වාසනාව තමයි බලන්න වෙන්නේ. තුඩු ටිකක් උඩ දාන කවුද තෝරගන්නේ කියලා බලන්න වෙනවා. හරි? බලමු මේක ඉස්සරහදී මම දැනුම් දෙන්නම්. හරිද? එතකොට ඒකට තෝරගන්නේ මේ පන්ති ආපුවම තමයි. තේරෙනවද? පන්ති මගේ මේ රිවිෂන් නොමිලේ කරපු රිවිෂන් එක දවස් 2-3ක් හරි මේ දවස් හැමදාම ආපුවයි තමයි මම කියන්නේ කොහොමද හැමදාම ආපුවයි මම සටහන් කරගන්නේ කියලා. හැමදාම පන්තිරේ ඉන්න ඕගොල්ලන් මේ ඉන්න අතරින් තමයි කට්ටියක් තෝරගෙන එක්සෑම් එක තියන්නේ. ඒකෙන් පළවෙනි ස්ථානට chance එක දෙනවා. හරි. අපි ඒක කතා කරා ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය.
මොකක්ද අභ්‍යන්තර පරිසරය කියන්නේ? ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව අභ්‍යන්තර පරිසරය වේ. එතකොට අභ්‍යන්තර පරිසරයේ කවුද ඉන්නේ? අභ්‍යන්තර පරිසරයේ 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් ලියාගමු. කොහොම ඉලක්කම් එක දාලා ලියා ගන්න. අයිතිකරුවන්. රෝම ඉලක්කම් දෙක දාලා ලියන්න කලමනාකරුවන්. රෝම ඉලක්කම් 3 සේවකයන්. අයිතිකරුවන්, කලමනාකරුවන් හා සේවකයන්. එක්ලාස් ශ්‍රේණියේ කවුරු හරි ඉන්නවනම් 11 ශ්‍රේණියේ දරුවෝ ඉන්නවනම් මේ විදා මූල්‍ය ප්‍රකාශන කියන පාඩම මේ ආරම්භ කරනවා. හරිද? මූල්‍ය ප්‍රකාශන කියන පාඩම මේ විදිහට පටන් ගන්නවා. එතකොට පන්තියට සම්බන්ධ වෙන්න ඕන විදිහ දන්නවනේ මට WhatsApp message එකක් දැම්මොත් එතනත් මට සම්බන්ධ වෙන්න ඕන විදිහ කියන්න පුළුවන්. හරිද? මේ ඉරිදා පටන් ගන්නවා. ඉරිදා පන්තියේ තියෙන හවස් 4ට එදාට මූල්‍ය ප්‍රකාශන කියන අලුත් පාඩම පටන් ගන්නවා. හරි. දැන් අපි මේ එකින් එක්කෙනා වෙනම ඉගෙන ගමු. කවුද අයිතිකාරයෝ කියන්නේ? කවුද කලමනාකරුවෝ කියන්නේ? කවුද සේවකයෝ කියන්නේ කියලා වෙන වෙනම ඉගෙන ගමු. හරිද? ලියන්න පළවෙනි එක්කෙනා අංක 1 දාලා අයිතිකරුවන්. අයිතිකරුවන්. අපි අයිතිකරුවන්ට ඉංග්‍රීසියෙන් කියනවා owners කියලා. අයිතිකරුවන්. අයිතිකාරයෝ කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන අයට. ප්‍රාග්ධනය කියලා කියන්නේ මොනවද? ව්‍යාපාරට ඕන කරන මුදල් ටික. මුදල් ටික දාලා පටන් ගන්නේ මේ අයිතිකාරයෝ. තේරුණාද? අහින ලියන්න ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන පුද්ගලයන් ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන පුද්ගලයන් අයිතිකරුවන් වේ. ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන පුද්ගලයන් අයිතිකාරයෝ වේ. ඒක අයිතිකාරයෙක් වුණාම එයා තමයි මේ ව්‍යාපාරට ඕන කරන මුදල් ටික නැත්තම් සම්පත් ටික ගෙනත් දෙන්නේ. අයිතිකරුවන්. හරිනේ. දෙවෙනි එක්කෙනා ලියමු. කලමනාකරුවන්. කලමනාකරුවන්ට ඉංග්‍රීසියෙන් කියනවා managers. managers. දැන් පුතේ කල්පනාකරුවෝ මොනවද කරන්නේ? දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා අරයා මැනේජර් කෙනෙක් නේද? අරයා කල්පනාකරුවෙක්. මොකක්ද මේ කල්පනාකරුවෝ කරන්නේ? කල්පනාකරුවෝ කරන්නේ මෙහෙමයි පුතේ. දැන් ව්‍යාපාර ගත්තම ව්‍යාපාර වලට තියෙනවනේ අරමුණු. මොනවද අරමුණු? පළවෙනි එක මිනිස් අවශ්‍යතා හා වමනා සම්පූර්ණ කරන්න ඕන. ලාභ උපයන්න ඕන. නේද? අනිත් එක වෙළඳපොළ කොටස වැඩි කරගන්න ඕන. නේද? භාණ්ඩ හා සේවාවල ගුණත්වය වැඩි කරන්න ඕන කියලා ව්‍යාපාර විවිධාකාර අරමුණු තියෙනවා. ඉතින් මේ කලමනාකරුවෝ කරන්නේ පුතේ මේ තියෙන අරමුණු ටික කොහොම හරි ළඟා කරගන්න ඕන
කටයුතු සැලසුම් කරන ක්‍රියාත්මක කරන එක තමයි මේ කළමනාකරුවෝ කරන්නේ. මොනවද කළමනාකරුවෝ කරන්නේ? ව්‍යාපාරවල අරමුණු තියෙනවානේ. මේ අරමුණු ව්‍යාපාරවල අරමුණු තියෙනවානේ. මේ අරමුණු කොහොමද අපි සාර්ථක කරගන්නේ? නැත්නම් ළඟා කරගන්නේ? ළඟා කරගන්නේ කොහොමද කියලා බලලා අන්න ඒ ආකාරයට වැඩ කරනවා. අපි කියනවා මේගොල්ලෝ මෙහෙවීමක් කරනවා. අන්න ඒ වැඩ කටයුතු තමයි මේ කළමනාකරුවෝ කරන්නේ. තේරෙනවද? ඉතින් කළමනාකරණේ කරුවෙක් වෙනවා කියන්නේ ලේසි පහසු රස්සාවකුත් නෙමෙයි. නේද? කළමනාකරුවෝ නේද? හොඳ ජොබ් එකක්, හොඳ පෝස්ට් එකක්, මැනේජර් කෙනෙක් වෙනවා. මේ හැමෝටම මැනේජර්ස්ලා වෙන්න බෑ. ඒකට හොඳ ක්‍රියේටිවිටි එකක්, හොඳ නිර්මාණශීලීත්වයක් තියෙන්න ඕන පුද්ගලෙක් වෙන්න ඕන. හරිද? හරි. එහෙනම් අපි ලියමු කළමනාකරුවන්. කළමනාකරුවෝ කියන්නේ කවුද කියලා දැන් අපි ලියමු. ලියන්න ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරය සතු සම්පත් මෙහෙයවනු ලබන්නන් කළමනාකරුවන් වේ. හැබැයි මම කියනවා ඔයා දැම්ම මේක ඔලුවට දාගන්න එපා. මේකේ අදහස් විතරක් ගන්න. මේක කටපාඩම් කරන්න යන්න එපා. හේතුව අපිට 11 ශ්‍රේණියේ පාඩමක් තියෙනවා කළමනාකරණය කියලා. එතනදී තියෙනවා කළමනාකරුවෙක්ගේ නිවැරදි නිර්වචනය. තේරෙනවද? ඒ නිසා දැන් මේක පාඩම් කරන්න යන්න එපා. දැන් මේක ලොකු මේ ඔයගොල්ලන්ගේ අදහසක් විතරක් විදිහට තියාගන්න. කළමනාකරුවන්. එතන ව්‍යාපාරවල අරමුණු තියෙනවා. ඒ අරමුණු කොහොම හරි ඉටු කරගන්න. නේද? කොහොම හරි ගංගා කරගන්න. ඒකේ තියෙන සම්පත් මෙහෙවනවා. මුදල් ටික කොහොමද හරි විදිහට මැනේජ් කරගන්නේ? ඒකේ ඉන්න මිනිස්සු ටික කොහොමද හරියට මැනේජ් කරගන්නේ කියලා බලනවා. ඒතකොට කළමනාකරුවෝ කියන්නේ අන්න ඒ වගේ දෙයක්. හරිද? කළමනාකරුවන් හරි. තව එක්කෙනෙක් ඉන්නවනේ සේවකයන්. හරි රෝම ඉලක්කම් 3 දාලා ලියන්න මම මෙතන කියන්නම් සේවකයන් අපි සේවකයන් ඉංග්‍රීසියෙන් කියනවා employees සේවකයන් හරි විභාගෙදී අහන්නේ පුතේ මෙහෙම මේ සේවකයන් යන කුමක්ද? සේවකයන් යන්න හඳුන්වන්නේ කියලා විභාගෙදී අහන්නේ නැහැ. හරිද? හැබැයි අදහස විතරයි. දැන් මේකෙදිත් උනත් එහෙම. අයිතිකාරුවන් යන කවුද? එහෙම අහන්නේ නැහැ. මේකේ අදහස. ඒක අදහසක් තියෙනවා. අයිතිකාරයෙක් කියන්නේ මෙයා තමයි එන අයිතිකාරයෙක් කියන්නේ ව්‍යාපාරට අවශ්‍ය ප්‍රාග්ධනය දුන්නොයි. අන්න ඔය අදහසයි ඕන. හරිද? එතකොට සේවකයෝ කියලා කියන්නේ අපි ඇල්මැති පාර්ශ්ව කතා කරද්දි මේක සාකච්ඡා වුණා. මොකක්ද? ගැටුමක් අපේක්ෂාව කායික හා මානසික ශක්තිය වේසන්න.
නේද? වැටුපක් අපේක්ෂාවෙන් කායික හා මානසික ශක්තිය මෙහෙවන පුද්ගලයන්ට තමයි අපි කිව්වේ සේවකයෝ කියලා. තේරුණාද? එතකොට මෙහෙම දෙයක් ඕගොල්ලන්ගේ විශේෂණ අච්චුපතේ තියෙනවා. අච්චුපතේ තියෙන්නේ මෙහෙම. තම හැකියාවන් දක්ෂතාවයන් උපයෝගී කරගනිමින් පවරන ලද කාර්යය නිසිලෙස ඉටු කරන සේවකයන් වේ. මං කියන එක වැරදි. තම මොකද්ද මෙහෙමයි තියෙන අච්චුපතේ. තම හැකියාවන් හා දක්ෂතාවයන් උපයෝගී කරගනිමින් පවරන ලද කාර්යය නිසිලෙස ඉටු කරන සේවකයන් වේ. මං කියන්නේ වැරදි. දැන් සේවකයෝ විතරද පවරන ලද කාර්ය නිසිලෙස ඉටු කරන්නේ නේ? ඒගොල්ලෝ සමහරට ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකින් දැකලා ඇති. ශිෂ්‍ය නායකින්ට ඒ ශිෂ්‍ය නායකගේ බාර කෙනෙක් වැඩක් දුන්නම නිසිලෙස ඉටු කරනවා නේද? එතකොට අපි ශිෂ්‍ය නායකින්ට කියන්නේ නේද ඔයගොල්ලෝ සේවකයෝ කියලා? නැහැ. ඒ නිසා මතක තියාගන්න. සේවකයෙක් කියලා කියන්නේ අපි සරලවම කිව්වොත් පඩියක් අපේක්ෂාවෙන්. තේනවද? වැටුපක් අපේක්ෂාවෙන් කිසියම් ව්‍යාපාරයක් නැත්නම් මොකක් හරි කායික හා මානසික ශක්තියක් වෙහෙසන දායට අපි කියන්නේ සේවකයෝ කියලා. වැටුපක් නැත්නම් අපි කියන පඩියක්. අපි කියන්නේ පඩි කියලා. පඩියක් අපේක්ෂාවෙන්. අපි ඒක ලස්සන කරලා කියමු. වැටුපක් අපේක්ෂාවෙන් කායික හා මානසික ශක්තියේ වෙහෙසන පුද්ගලයන් තමයි අපි කියන්නේ සේවකයෝ කියලා. අන්න ඒකයි නිවැරදි. හරි. එහෙනම් සේවකයන් කියන එක ලියන්න. සේවකයන් ලියන්න වැටුපක් කමා වේතනය. මම ගන්න අලුත් නම වේතනය. වේතනයක් කියලා කියන්නේ දවස් ගානට අනුව තමයි ඒගොල්ලන් පඩි. දැන් පොල් කඩන එක්කෙනාගේ එයාට හම්බ වෙන ගාන කොහොමද තීරණය වෙන්නේ? කඩන පොල් ගස් නගින පොල් ගස් මේ ගාන අනුව වේතනය. ඒ නිසා කියන වේතන. දැන් වැටුපක් කියන්නේ එහෙම නෙමෙයි පුතේ. වැටුපක් කියද්දී අපි දන්නවා මාසයකට ඔයාලට මෙච්චර 30000ක් ගෙවනවා. ඒක වැටුප. වේතනයක් කියන්නේ එහෙම ස්ථිර ගාණක් නෙමෙයි. එයා වැඩ කරන හැටි අනුව තමයි යාට වේතනයක් ගෙවන්නේ. තේරෙනවද වේතන? දැන් පොල් ගමක නගලා පොල් කඩන මිනිස්සෙක්ට කියන්නේ නැහැ අපි. ඔයා මාසෙක රුපියල් ඔයා හොයාගන්න වැටුප මාසෙක රුපියල් 30000යි කියලා කියන්නේ. ඒක තීරණය වෙන්නේ එයා නගින පොල් ගස් ගාන අනුව. තේරෙනවද? ඒතකොට වේතනයක් කියන්නේ එහෙම. එයා වැඩ කරන විදිය අනුව හම්බෙන පඩිය. වැටුපක් කියන්නේ එහෙම නෙමෙයි ස්ථිරවම හම්බ වෙනවා. දැන් මේ ටිකේ ගුරුවරුන්ට හම්බෙන්නේ වැටුප්. හැබැයි ස්ට්‍රයික් නේ. හැබැයි පඩි වැටෙනවා. ඒ වැටුප්. දැන් වැඩ කරත් නැත්නම් ඒගොල්ලන් පඩිය වැටෙනවා. වේතනයක් කියන්නේ මේ වේතනයක් ගන්න වැඩ කරන විදිය අනුව තමයි වේතනයක් හම්බෙන්නේ. එහෙනම් සේවකයන් ලියන්න වැටුපක් කමා වේතනයක් අපේක්ෂාවෙන් වැටුපක් කමා වේතනයක් අපේක්ෂාවෙන් කායික හා මානසික ශක්තිය වෙහෙසන්නන් සේවකීන් වේ. වැටුපක් නැත්නම් වේතනයක් අපේක්ෂාවෙන් කායික හා මානසික ශක්තිය වෙහෙසන්නන් සේවකීන් වේ. හරි. දැන් අභ්‍යන්තර පරිසරය ඔච්චරයි තියෙන්නේ. විනාඩි දෙකක් දෙන්න ඉක්මනට බලාගන්න. විනාඩි දෙකක් දෙන්න. නේද? මේකත් එක්ක චුට්ටක් බලාගන්න. මෙයාවත් බලාගෙන මේ කට්ටිය බලාගන්න. විනාඩි දෙකක් දෙන්න. බලන්න ඕන. නිකන් ඉන්න නෙමෙයි බලන්න ඕන.
හරි නේද? හරි. එහෙනම් අභ්‍යන්තර පරිසරය අපි මේ විදිහට ඉගෙන ගත්තා. අපි එහෙනම් දැන් යමු ඉක්මනටම බාහිර පරිසරය. අද පුළුවන් තරම් උත්සාහ කරමු මේ බාහිර පරිසරයේ ඉන්න ඔක්කොම කතා කරලා ඉවර කරන්න. හරිද? YouTube එකේ වීඩියෝ දානවා. මේ පවුවෙන්ද ඒ කියන්නේ හෙට තමයි දාන්නේ. බලලා ඉතින් කමෙන්ට් එකක් හරි දාන්න. මොකක් හරි පන්ති පිළිබඳ කමෙන්ට් එකක් දාන්න. ඉතින් කවුරු කමෙන්ට් එකක් දාන්න එක්කෙනෙක් දෙන්නෙක් වගේ දාන ඉච්චර. එතකොට තව යාළුවෝ ඉන්නවා නම් ඉතින් YouTube link එක නැත්නම් මේ පන්තිය ගැන තාම ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. තව යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. හරිද? පොඩ්ඩක් ලොකු දෙයක් නැහැ නේ. WhatsApp group එකකට නැත්නම් තව යාළුවෙක් ඉන්නවනේ එයාට WhatsApp කරන්න තියෙන්නේ. හරිද? පොඩ්ඩක් තව කෙනෙක්ට දැනුවත් කරන්න මේ පන්තිරේ එන්න ඇවිල්ලා බලන්න කියලා. හරිද? සමහර අය ඉන්නවා ඉතින් link එකක් දාපුවාම ඔහේ ඉන්න තමන්ම ඇවිල්ලා අරගෙන දැනුමක් අරගෙන යන්න බලනවා. හරි. තමන් ඉගෙන ගන්නවා වගේ තව කෙනෙක්ටත් මේ පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරන්න බලන්න. හරි. අපි කවුද ඊළඟට ඉන්නේ? බාහිර පරිසරය. බාහිර පරිසරය. හරි. මම කිව්වා මෙහෙම කලින් බෝලයක් ඇඳලා මේ ඇතුලේ තියෙන්නේ අභ්‍යන්තර පරිසරය නම් මේ ඇතුලේ කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය නම් මේකෙන් එළී ඉන්න අය කවුද? මේකෙන් එළී ඉන්න අයට අපි කියනවා බාහිර පරිසරය කියලා. ඇතුලේ ඉන්න අය අභ්‍යන්තර පරිසරය, එළී ඉන්න අය බාහිර පරිසරය. ඉතින් මේ බාහිර පරිසරයේ ඉන්න කට්ටියට ව්‍යාපාරයට බලපෑම් කරන්න පුළුවන්. තේරෙනවද? බාහිර පරිසරයේ ඉන්න අයටත් ව්‍යාපාරයට බලපෑම් කරන්න පුළුවන්. මේ දැන් ඔයගොල්ලෝ ඔයගලන් ගෙදර ගන්නකො. ඕගොල්ලන්ගේ ගෙදර ඇතුලේ ඉන්න අයට ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න පවුලට බලපෑමක් කරන්න පුළුවන් නේද? ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ පවුලට බලපෑමක් කරන්න. නේද? බලපෑමක් කියන්නේ නරක බලපෑමක් නෙමෙයි. මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. හොඳ රිසල්ට් එකක් දාලා සතුටක් ගේන විදියට වැඩක් කරන්න පුළුවන්. නේද? බලපෑමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ගෙදරින් එළී ඉන්න අයට ඕගොල්ලන්ගේ පවුලට බලපෑමක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු නෑදෑයෙක් ඕගොල්ලෝ එක්ක රණ්ඩුවට එනවා. බලපෑමක් නෙමෙයිද? එකක් බලපෑමක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයේ එළී ඉන්න අයටත් මේ විදිහට ව්‍යාපාරයේ ඇතුලේ තියෙන සාධක වලට බලපෑම් කරන්න පුළුවන්. තේරෙනවද? හරි. ලියමු අපි බාහිර පරිසරය කියන එක යටතේ බාහිර පරිසරය කියන්න ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් ඇති කරන ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් ඇති කරන ව්‍යාපාරයට පරිබාහිරින් පොඩ්ඩක් මේ ව්‍යාපාරයට පරිබාහිරින් ක්‍රියාත්මක වන
විවිධ සාධක බාහිර පරිසරය වේ. ක්‍රියාත්මක වන විවිධ සාධක බාහිර පරිසරය වේ. ව්‍යාපාරය එළියෙන් තමයි තියෙන්නේ. හැබැයි මේගොල්ලන්ටත් පුළුවන් ව්‍යාපාරයට බලපෑමක් කරන්න. හරිද? ඒකේ ඉන්න කට්ටිය ලියාගමු අපි. මේ ඉන්න කට්ටියම තමයි ආයෙ මතක් කරන්නත් ලියාගමු. කොහොමද? පළවෙනි එක්කෙනා ගනුදෙනු කරුවන්. දෙවෙනි එක්කෙනා සැපයුම් කරුවන්. ආයෙ ලියාගමු මෙතන. තුන්වෙනි එක්කෙනා තරුවන් කවුද? තරගකරුවන්. හතරවෙනි එක්කෙනා දේශපාලන පරිසරය. මේ ටිකේ මාර විදියට කතා වෙන පරිසරය තමයි දේශපාලන පරිසරය. පහ නෛතික පරිසරය. හය තාක්ෂණික පරිසරය. හත්වෙනි එක්කෙනා ආර්ථික පරිසරය. අන්තිම එක්කෙනා ගෝලීය පරිසරය. මොන හරි අහන්න තියෙනවනම් අහන්න පුළුවන්. පාඩමට අදාළ විෂයට අදාළ ඕන දෙයක් අහන්න. YouTube live යන්නේ live දාන්න බෑ. ඒතකොට හිර වෙනවා. මේ තියෙන කනෙක්ෂන් එකත් එක්ක යද්දි හිර වෙනවා. විභාග තියෙන විදිහ ඔක්කොම දැනුවත් කරන්න. කොහොමද විභාගයක් තියෙන්නේ කියන්නේ? තාම ඉතින් කල් තියෙනවා විභාගයක් තියන්න. මම කොහොමද කරන්න කියලා කියන්න. හරි මේ 8 දෙනාව ලියාගන්න. දැන් මේ 8 දෙනා අපි වෙන වෙනම ඉගෙන ගමු. හරිනේ ලියාගත්තනේ. අපි එනම් මේ කට්ටිය එකින් එක විස්තර කරගමු. හරිද? එකින් එක විස්තර කරගමු. ඇත්තටම පළවෙනි තුන් දෙනා ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. මේගොල්ලෝ ගැන ගොඩක් අපිට දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරිද? හරි එන ඉගෙන ගමු. පළවෙනි කෙනා එන රෝමි ලක්කම් එක මේ යටද රෝමි ලක්කම් එක ගනුදෙනු කරුවන්. ගනුදෙනු කරුවන්. අපි
ඉංග්‍රීසියෙන් කියනවා මේගොල්ලන්ට customers. හරි. ගනුදෙනුකරුවන්. පුතේ අපි ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නන්ට තමයි අපි කියන්නේ ගනුදෙනුකරුවෝ. තේරෙනවද? දැන් ඕගොල්ලෝ මට මගේ පන්තියට මුදලක් ගෙවලා ආවොත් මං කියන ඕගොල්ලෝ මගේ ගනුදෙනුකරුවෝ. ළමයි තමයි අනිත් විදිහට ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් මට හඳුන්වන්න පුළුවන් ඕගොල්ලෝ මගේ ගනුදෙනුකරුවෙක් කියලා. සිල්වර් කඩේ මුදලාලිගෙන් ඒ කඩේට වෙලා භාණ්ඩ මිලදී ගන්න අයට අපි හඳුන්වනවා ගනුදෙනුකරුවෝ කියලා. තේරුණාද? එහෙනම් ගනුදෙනුකරුවෝ කියලා කියන කාටද? ව්‍යාපාරයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නන්ට තමයි අපි කියන්නේ ගනුදෙනුකරුවන් කියලා. එහෙනම් ලියන්න ගනුදෙනුකරුවන් කියන එකට ව්‍යාපාරයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නන් ව්‍යාපාරයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නන් ගනුදෙනුකරුවන් වේ. ව්‍යාපාරයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නන් ගනුදෙනුකරුවන් වේ. ගනුදෙනුකරුවන් වේ. හරිද? දෙවෙනි එක්කෙනා සැපයුම් කරුවන් රෝම ඉලක්කම් 2. සැපයුම් කරුවන්ට අපි ඉංග්‍රීසියෙන් කියනවා suppliers. හරි. දැන් එක්කෙනෙක් අහනවා කොහොමද සේවාවක් මිලදී ගන්නෙ? දැන් පුතේ සේවාවක් අපිට පේන්නේ නැහැ තමයි. ඇහැට පේන්නේ නැහැ. දැන් භාණ්ඩයක් සල්ලි දීලා ගන්නවා. සේවාවක් මිලදී ගන්නවා කියන්නේ මොකක්ද? දැන් ඔයා යනවා වෛද්‍යවරයෙක් ගාවට. වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගත්තට පස්සේ අවශ්‍ය උපදෙස් ටිකක් ගත්තට පස්සේ ඔයා වෛද්‍යවරයාට ගෙවනවා නේද ගාස්තුවක්. අන්න එතනදී ඔයා මොකක්ද කරලා තියෙන්නේ? සේවාවක් මිලදී අරගෙන. ඔයා මිලදී ගන්නවා කියන්නේ අරගෙන ළඟ තියා ගන්නවම නෙමෙයි. තේරුණාද? මිලදී ගන්නවා කියන්නේ අරගෙන ළඟ තියා ගන්නවම නෙමෙයි. දැන් පුතේ සේවාවක් කියන්නේ පේන්නේ නැහනේ. එහෙනම් සේවාවක් මිලදී ගත්තා මේක තමයි මම ගත්ත සේවාව කියලා මට පේන්නේ නැහැ. මම වෛද්‍යවරයෙක්ගෙන් එහෙමයි. තාපි මොකක්ද සේවාවක් ගමු. ඔයා ප්‍රවාහන සේවාව අපි හිතමු ගමනක් යනවා ත්‍රිවිල් එකේ. ත්‍රිවිල් එකේ ගමනක් ගිහිල්ලා ත්‍රිවිල් එකේ අංකල්ට ඒ ගමනේ හයර් එක දෙනවා. ඔයා එතනත් අරගෙන තියෙන සේවාවක් ප්‍රවාහනයේ කියන සේවාව. දැන් ඔයා ගත්තා මේ තියෙන්නේ මම ගත්ත ප්‍රවාහන සේවාව කියලා අපිට S2 පේන්නේ නැහැ. ඒක පේන්නේ. තේරෙනවද? අනිත් එක දැන් මේ කෙනෙක් කියනවා කොණ්ඩේ කපන එකත් සේවාවක්. නේද? එයා කොණ්ඩේ කපනවා. කොණ්ඩේ පූගාමනේ තියාගන්න. හරිද? එතනත් වෙන්නේ සේවාවක්. තේරෙනවද? සේවාවක් මිලදී ගන්නවා කියද්දි පුතේ ඒ මිලදී ගත්ත දේ පේන්නේ නැහැ. මොකද සේවාව කියන්නේ ඇසට පේන්නේ නැති දෙයක් නේ. තේරෙනවද? භාණ්ඩයක් මිලදී ගන්නවා නම් භාණ්ඩ නම් පේනවා. හැබැයි සේවාවක් මිලදී ගත්තී සේවාව පේන්නේ නැහැ. නේද? වෛද්‍යවරයෙක්ගේ වෛද්‍ය සේවාව ගන්නවා. ගත්තට පස්සේ ගාස්තුවක් ගෙවනවා. හැබැයි අපිට අල්ලලා පෙන්වන්න පුළුවන් මේ තියෙන මම ගත්ත වෛද්‍ය සේවය කියලා පෙන්වන්න බෑ. හැබැයි ඒක අපි ප්‍රයෝජනෙට ගත්තට පස්සේ අපි යාට ගාස්තුවක් ගෙවනවා. එතනත් වෙලා තියෙන්නේ ඒ සේවාව මිලදී ගැනීම. ත්‍රිවිල් එකේ ගියාට පස්සේ හයර් එක ගෙවනවා. සේවාව මිලදී අරගෙන තියෙනවා. තේරෙනවද? එහෙමයි වෙන්නේ. ලියන්න සැපයුම් කරුවන්. රෝම ඉලක්කම් 2 සැපයුම් කරුවන්.
පුතේ සැපයුම් කරුව කියලා කියන්නේ සරලවම මේ ව්‍යාපාරයට අවශ්‍ය කරන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ ව්‍යාපාරික වැඩ කටයුතු කරගෙන යාමේදී අවශ්‍ය වෙන දේවල් තියෙනවා. අපි සිල්ලර පාණ්ඩ කඩයක් ගත්තොත් ඒ සිල්ලර බඩු මේ කඩේට මොනවද ඕන? විකුණන්න මොනවද ඕන? හාල් ඕන, පිටි ඕන, සීනි ඕන, විවිධාකාරයේ දේවල් ඕන. ඉතින් ඒ විකුණන්න ඕන කරන දේවල් ගෙනත් දෙන අයට තමයි අපි කියන්නේ සැපයුම් කරුවෝ. තේරෙනවද? විකුණන්න අවශ්‍ය කරන දේ අපි කියනවා ව්‍යාපාරික වැඩ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන අයට අපි කියනවා සැපයුම් කරුවෝ කියලා. ව්‍යාපාරික වැඩ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන අයට අපි කියනවා සැපයුම් කරුවෝ කියලා. නේද? ගයක් හදන්න මේ ගල් ඕන, වැලි ඕන, සිමෙන්ති ඕන. ඉතින් ඒ වලට කවුරු ගෙනත් දෙන්න එපා. ඒ ගෙනත් දෙන අයට අපි කියනවා සැපයුම් කරුවෝ. එහෙනම් කියන්නේ සැපයුම් කරුවක් කියන එකට යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නන් සැපයුම් කරුවන් වේ. සැපයුම් කරුවන් වේ. යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නන් සැපයුම් කරුවන් වේ. විදුලිය කියන්නේ අපිට ලැබෙන සේවාවක්. විදුලි බල සේවය. විදුලිය කියන්නේ විදුලි බලය කියන්නේ අපිට ලැබෙන සේවාවක්. නේද? දැන් විදුලිය අර පෙන්නන්නේ මේ තියෙන විදුලි බල සේවාව කියලා අපිට අල්ලලා පෙන්නන්න පුළුවන්. අල්ලලා පෙන්නුවොත් ඉතින් එතනින් පස්සේ නෑ. ඌ නෑ. හරි. ඒක විදුලි බලය කියන්නේ සේවය. විදුලි බල සේවය. හරි. තුන්වෙනි එක්කෙනා ලියමු. තරග කරුවන්. අපි තරග කරුවන්ට ඉංග්‍රීසියෙන් කියනවා competitors. competitors. හරි. තරගකරුවෝ කියන්නේ මෙයාලට. දැන් පුතේ ව්‍යාපාර තියෙනවානේ. නේද? ව්‍යාපාරවල නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අය. ව්‍යාපාරවල නිෂ්පාදනය කරන කිසියම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට සමාන වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අය. ටිකක් තේරෙනව අඩුයිනේ. මම ගන්නම් හොඳ උදාහරණයක්. අපි සුපර් මාකට් ගමු. සුපර් මාකට් කීල්ස් එක ගමු. කීල්ස් එකේ මොනවද තියෙන්නේ? දන්නවනේ. එළවලු, පළතුරු, ග්‍රොසරි භාණ්ඩ හැමදේම තියෙනවා. හරිද? තවත් ටිකක් ගමු අපි කාගීල්ස්. කාගීල්ස් එකේ මොනවද තියෙන්නේ? මේ කීල්ස් එකේ තියෙන ඕක තමයි. නේද? එහෙනම් මම කියනවා මෙන්න මේගොල්ලෝ තරගකරුවෝ. ඇයි මම එහෙම කියන්නේ? කීල්ස් එකේ කට්ටිය විකුණන්නේ මොනවද? කාගීල්ස් එකේ තියෙන දේවල්ම තමයි. නම විතරයි වෙනස් වෙන්නේ. නේද? කාගීල්ස් අය විකුණන්නේ මොනවද? මේ කීල්ස් මාකට් එකේ තියෙන જાතිම තමයි. මොකක්ද මෙතන වෙන්නේ? මෙයා විකුණන භාණ්ඩ හා සේවාව මෙයාත් විකුණනවා. තේරෙනවද? ඒ නිසා අපි කියන මේ දෙගොල්ලෝ තරගකරුවෝ. මේ දෙගොල්ලෝ තරගකරුවෝ. හරිද? තා අපි ගමු පාසල් ගමු.
හරිද? මෙන්න මේ පාසල් දෙක. දෙකේම කරන්නේ මොනවද? අධ්‍යාපන සේවාව දෙනවා. නේද? මේ පාසලෙත් අධ්‍යාපන සේවාව, මේ පාසලෙත් අධ්‍යාපන සේවාව. හැබැයි මේ දෙන්න අතර තියෙනවා නේද තරගය? මොකක්ද තියෙන තරගය? කරන්ට් එක ගියා පොඩ්ඩක් බලමු. හරි විදුලි විසන්දීමක් කළා ආය ආව පොඩ්ඩක් Wi-Fi එක ඩිස්කනෙක්ට් වෙලා ආයෙත් කනෙක්ට් වෙන චුටි වෙලා ගියේ ඒකට පොඩ්ඩක් කියමු අපි දැන් කීප දෙනෙක් ලෙෆ්ට් වෙලා තියෙන පොඩි වෙලාවක් දෙමු හරි අපි පටන් ගමු එහෙනම් එතකොට
මොකක්ද තරගකරුවෝ කියන්නේ කාටද? අර එක හා සමාන භාණ්ඩ නිෂ්පාදනය කරන අයට නේද? Samsung phone නිපදවන අයට Apple phone නිපදවන අය තරගකරුවෝ. මේ දෙන්න අතර තරගයක් තියෙනවා. තේරුණාද? ඒ විදිහට තමයි. DSi පාවාන් නිෂ්පාදනය කරන අයට බාටා කියන පාවාන් වර්ගය නිෂ්පාදනය කරන අය තරගකරුවෝ. ඇයි මේගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ එකමද? තේරුණාද? එහෙනම් අපි තරගකරුවෝ කියලා කියන්නේ මොකද්ද? කිසියම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට සමාන වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. හරි. එහෙනම් ලියගමු තරගකරුවන් කියන එක යටතේ කිසියම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට සමාන වූ භාණ්ඩ හා සේවා නිපදවන්නන් තරගකරුවන් වේ. මම ආයි කියවන්නම්. කිසියම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට සමාන වූ භාණ්ඩ හා සේවා නිපදවන්නන් නැත්නම් අපි කියමු නිෂ්පාදනය කරන්නන් තරගකරුවන් වේ. කිසියම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට සමාන වූ භාණ්ඩ හා සේවා සමාන වූ භාණ්ඩ හා සේවා නිපදවන්නන් තරගකරුවන් වේ. තව අපි උදාහරණයක් ගමු. අපි කන්න කැමති බිස්කට් ජාතියක් තමයි මංචි. මංචි කියන බිස්කට් වලට ඉන්න තරගකරුවෙක් අපිට කියන්න පුළුවන් කවුද? මැලිබන් බිස්කට්. මේගොල්ලෝ දෙගොල්ලෝ මොනවද කරන්නේ? බිස්කට් හදනවා. ඉතින් මංචි කියන එක්කෙනාට මැලිබන් කියන කෙනා තරගකරුවෙක්. මැලිබන් කියන එක්කෙනාට මංචි කියන එක්කෙනා තරගකරුවෙක්. නේද? අපි සෝස් ගමු. සෝස් ජාතියක් තියෙනවා කිස්ට්. සමාන දෙකක් තියෙනවා MD. කිස්ට් සෝස් එකට MD එක තරගකරුවෙක්. MD ලට මෙයාලා තරගකරුවෙක්. තේරුණාද? අපි ගමු අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් ජාති ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවානේ. එලිෆන්ට් හවුස්. අනිත් එක්කෙනා කාගිල්ස්. කාගිල්ස් කියලා තියෙනවානේ. කාගිල්ස් මැජික්. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් හදන අයට කාගිල්ස් අයිස්ක්‍රීම් හදන අය තරගකරුවෙක්. කාගිල්ස් අයිස්ක්‍රීම් හදන අයට එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් හදන අය තරගකරුවෙක්. ඇයි මේව තරගයක් තියෙන්නේ? නේද? ප්‍රශ්නයක්. උතේ එක හා සමාන දේවල් මේගොල්ලෝ හදද්දී නේද? අපි දෙයක් අයිස්ක්‍රීම් ගන්නවා නම් අපි බලනවා නේද? එහෙනම් මොන අයිස්ක්‍රීම් ජාතියද ගන්නෙ? නේද? එලිෆන්ට් හවුස් ගන්නවද? කාගිල්ස් ගන්නවද? අපි බලනවා නේද? ඉතින් මේගොල්ලෝ අතර තරගයක් තියෙන්නේ මේගොල්ලන්ගේ දේවල් හොඳින් වැඩිපුර විකුණ ගන්න ඕන නිසා. මංචි බිස්කට් බලන්න මෙයාලට වඩා වැඩිපුර විකුණ ගන්න. ඉතින් වැඩිපුර විකුණුවා කියන්නේ මෙතන වැඩිපුර ලාභයක් හොයාගන්න පුළුවන් නේ. ආදායමකුත් වැඩිපුර හොයාගන්න පුළුවන්, ලාභෙකුත් වැඩිපුර හොයාගන්න පුළුවන්. මේගොල්ලන්ගෙත් එහෙම. තේරෙනවද? අර පාසල් වලත් එහෙම තරගයේ වැඩිපුරයි තියෙන්නේ. අර පාසල් වලට ඒගොල්ලන්ගේ වැඩිපුර ප්‍රතිඵල පෙන්වන්න. වැඩිපුර ප්‍රතිඵල වෙන්නනවා කියන්නේ මොනවද? ඊළඟ අවුරුද්දේ එක ශ්‍රේණියට දරුවෝ ඇතුළත් කරන පුදුම තදපදයක් තියෙනවා. තේරෙනවද? ඔය ජනප්‍රිය පාසලකට ළමෙක් ඇතුළත් කර ගන්නවා කියලා ලේසි නෑ. කොච්චර අමාරුද? ඉතින් තරගයක් තියෙනවා. හරි. තරගකරුවන් කියන්නේ එහෙම. හරි අපි එතකොට රුවන්ල තුන් දෙනා හරිනේ. ගනුදෙනු කරුවන්, සැපයුම් කරුවන්, තරගකරුවන්. හරි.
රුවන්වැලියේ විනාඩි 2ක් දෙන්න ඉක්මනට බලා ගන්න මේ බාහිර පරිසරයයි මෙන්න මේ තුන් දෙනාව ඉක්මනට බලා ගන්න. පිටු දෙකක් වගේට තිබ්බම ඇති. හරි. මේක හරිනේ නේ? හරි. රුවන්ලා තුන් දෙනා හරි. එහෙනම් යමු ඊළඟට දේශපාලන පරිසරය. අන්න එනවා ලස්සන මාතෘකාවකට. දේශපාලන පරිසරය. කපා කරලා වැඩක් නෑ. දන්නවනේ ඊයේ පෙරේද? ඊයේ ලංකාවේ රාජ්‍ය ඇමති කෙනෙක් බීමති නේද? බන්ධනාගාරයක් ඇතුළට ගිහිල්ලා. නිකන් නෙවෙයි පිස්තෝලෙකුත් අරගෙන එල්ලුම් ගහ පෙන්නන්න ගිහින් තියෙනවා. හරිද? දේශපාලන නීති වෙන දේවල් තමයි. ඉතින් ලංකා දේශපාලනයෙන් ගත්තොත් කතා කරලා වැඩක් නෑ. ඉන්න ඔක්කොම අපිට ආදරෙන් මිනිස්සු මේ හම්බ කරගන්න ආපු අය. දැන් පිටරටවල් ගත්තම එහෙම නෙමෙයිනේ. පිටරටවල් ගත්තම දේශපාලනය කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ඇති. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ, ප්‍රංශයේ කියන ඒ රටවල අගමැතිවරු ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවට ඒගොල්ලන්ගේ කාර්යාලයට යන්නේ ඔයගොල්ලෝ අහලා ඇති දුම්රියේ. ඒ කියන්නේ එක දෙත්තකින් දුම්රිය කියන දුම්රිය සේවාව කියන එක ඒ රටවල වල දියුණුම සේවාවක්. දැන් අපේ වගේ නෙමෙයි. අපේ දුම්රියේ සද්ද විතරනේ. වෙලාවට වැඩි කිරීමක් නෙමෙයි. එහෙම නෙමෙයි. තත්පර ගානට දුම්රිය වැඩ. කාර්යක්ෂම සේවාව ඒක. ලෝකේ දියුණු රටවල වල. ඉතින් ලංකාවේ නෙමෙයි. කොහෙද මම ඊයේ පෙරේද දාලා තිබ්බා ඇමති කෙනෙක් පාරක් වහලා එයාගේ වාහන 10ක්ද 9ක්ද මම පාරක් වහලා එයාගේ වාහන ටික ගෙනිච්චා. දේශපාලන ඉතින් මෙහෙමයි. ඉතින් ගොඩක් දේවල් ගැන කතා කරනවා. හරි. ප්‍රොමිලක 4 දාලා ලියන්න දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය. ඊයේ පෙරේද නැවක් ගෙනි ගත්තනේ. දැන් නැවක් ගැන සද්දයක් වගේ. නේද? සත්තු ටිකක් මැරුණා. දීවරයන්ට රැකියා නැති වුණා. අන්තිමේ ඒකේ වැඩිකාරයෙකුත් නැති වුණා. හරි. දැන් දේශපාලන පරිසරයනේ දැන් මේක මෙහෙමයි. දේශපාලන පරිසරයට නිර්වචනයක් නෑ පුතේ. මේකේ ජවාබ වුණා මේකේ අදහස ගන්න විතරයි. හරිද? අදහස ගැනීමක් විතරයි ඕනා දේශපාලන පරිසරේ. නැත්තම් දේශපාලන පරිසරේ මේකයි කියලා නිර්වචනයක් නෑ. මේ අර්ථ ලියන්න යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තීන් මීට අයත් වේ කියලා ලියන්න. මීට අයත් වේ.
හරි. ඒ කියන්නේ පුතේ මේ රටේ මොකක් හරි වර්ධනය මේ රටේ සංවර්ධනය උදෙසා මොකක් හරි මේ රටේ තියෙන රජයේ විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති වලට තමයි කියන්නේ දේශපාලන පරිසරයට අයත් වෙන දේවල් කියලා. දේශපාලන පරිසරය කියන්නේ මේකයි කියන්නේ නිර්වචනයක් නෑ. නිර්වචන දෙනවා නම් අම්බෝ දෙන්න තියෙන ඇති දාන්න. හරිද? එහෙම පිළිගත් නිර්වචනයක් නෑ. හරිද? හැබැයි මෙහෙම මතක තියාගන්න රටක ආර්ථික කටයුතු මෙහෙවද්දී අනුගමනය කරන ප්‍රතිපත්තීන් තමයි දේශපාලන පරිසරයට අයත් වෙන්නේ. ලියන්න උදාහරණ යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති. පුතේ යටිතල පහසුකම් කියලා කියන්නේ අර මිනිස්සෙක්ට අඩුම තරමේ ඕන පහසුකම් ටික. ජලය කියන දේ යටිතල පහසුකම. වැසිකිලි කියන දේ යටිතල පහසුකම. වැසිකිලියක් නැතුව ඉන්න බෑනේ. ජලයක් නැතුව විදුලිය කියන දේ යටිතල පහසුකම්. අන්න ඒ වගේ දේවල් තමයි යටිතල පහසුකම්. අර අවම පහසුකම් අපිට ඉන්න ඕන කරන අවම පහසුකම් ටික. යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති. සමහර ප්‍රදේශ තියෙනවා පුතේ. ඕගොල්ලෝ දැන් ටීවී එකේ දකින්න ඇති සිග්නල් කණුවක් නැහැ. ළමයි ගස්වල නැගගෙන නේද? සමහර ළමයි කන්ද කුඩ නගිනවා. හැබැයි එහෙම බලද්දී ඕගොල්ලෝ මාර වාසනාවන්තයි. මේ වෙලාවේ සිග්නල් දෙනවා කියන්නේ ඒ පළාත් වලට රැට සිග්නල් කොහොමවත් නැහැ. රැට. දවල් අවුවේ ටිකක් හරි යවුවන රැට කොහොමවත් නැහැ. මෙහෙම ඕගොල්ලෝ මෙහෙම පන්තියකට සම්බන්ධ වෙනවා කියලා ඕගොල්ලෝ ඒ අතින් මාර වාසනාවන්තයි. හරිද? ඒ වගේම සමහර පළාත් තියෙනවා ඔන්ලයින් කියා ඒ පළාත් වලට මේ තාම විදුලියවත් නැති පළාත්. තාම හරියට වතුර ටික බොන්න නැති පළාත්. ඔය විශේෂයෙන් ගොවිතැන් කරන පැතිවල වතුර බොන්න හොඳ නැහැ. වකුගඩු රෝග එනවා. හරිද? මොකද කෘමිනාශක වනනාශක පොළොවට එකතු කරලා වතුර ටික බොන්න අමාරුයි. හරියට වතුර ටිකක් බොන්න නැත්නම් ඉතින් අපි හිම් බලද්දී අපි වාසනාවන්තයි. හරි. තව එකක් කියන්න උදාහරණයක්. අය වැය ප්‍රතිපත්ති. අයවැය ප්‍රතිපත්ති කියන්නේ පුතේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම නොවැම්බර් මාසයේදී ඕගොල්ලෝ දන්නා ඉතින් දැන් අයවැය ඉදිරිපත් කරන්නේ කවුද? අයවැය ඉදිරිපත් කරන්නේ මුදල් ඇමති. පාර්ලිමේන්තුවේ නම් මුදල් ඇමති කියලා එයා තමයි ඉදිරිපත් කරන්නේ. දැන් ළඟදී පත් වුණු මුදල් ඇමති තමයි බැසිල් රාජපක්ෂ කෙනෙක් කෙනා. බැසිල් රාජපක්ෂ එයා තමයි මුදල් ඇමති. ඒ බැසිල් රාජපක්ෂ ඉන්න කලින් හිටියේ මහින්ද රාජපක්ෂ. කලින් ආණ්ඩුවේ අන්තිම වෙද්දී හිටියේ මංගල සමරවීර. එයා ළඟදී බැන්නනේ. මංගල සමරවීරට කලින් හිටියේ රවි කරුණානායක. තේරෙනවද? එතකොට මුදල් ඇමති තමයි පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරන්නේ. තේරෙනවද? ඉතින් මේ අයවැය මොනවද තියෙන්නේ? ඉදිරි වර්ෂයේදී මෙන්න මේ කියන මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා මෙච්චරක මුදලක් වෙන් කරනවා. ඉදිරි අවුරුද්දේදී මෙන්න මේ කියන භාණ්ඩ වල මිල ගණන් අඩු කරනවා. අන්න ඒව තමයි අයවැය. අය කියන්නේ ආදායම්, වැය කියන්නේ වියදම්. රජයේ තියෙන ආදායම් වියදම් ගැන මේගොල්ලෝ ඉදිරිපත් කරනවා අයවැය හරහා. අයවැය. මුදල් ඇමති කියන කෙනා තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට ඔය මෛත්‍රීපාල සිරිසේන කියන ජනාධිපතිතුමා පත් වෙන්න කලින් ව්‍යවස්ථාව අනුව අපේ තියෙන ව්‍යවස්ථාව අනුව මුදල් ඇමතිකම ඉබේටම ජනාධිපතිතුමාට තමයි ලැබුණේ. ඒ නිසා ඔය මෛත්‍රීපාල සිරිසේන ඉන්න කලින් මහින්ද රාජපක්ෂනේ පුතේ අයවැය ඉදිරිපත් කරේ. ඒ තියෙන ව්‍යවස්ථාව අනුව ඉබේටම යාට මුදල් ඇමතිකම ලැබෙනවා. දැන් පොඩ්ඩක් ඒක වෙනස් කරලා මොකද මෛත්‍රීපාල සිරිසේන කෙනා කිව්වා යා මේ පිළිබඳව දන්නේ නැහැ කියලා මුදල් අමාත්‍යකම දන්න දැනුමක් නැහැ කියලා යා වෙන කෙනෙක් එයා පත් වෙන විදිහට හැදුවා. හරි. සාමාන්‍යයෙන් ඉස්තර තිබ්බ විදිහට නම් ඉන්නේ මුදල් ඇමති තමයි ඉදිරිපත්. මුදල් ඇමති සාමාන්‍ය ජනාධිපති වෙන්නේ. දැන් ටිකක් වෙනවා. හරිද? ඒතර මම බලන්න ඕගොල්ලෝ මොකක් හරි මේ නෝට්ටුවක් තියෙනවා. විශේෂයෙන් ඔය නෝට්ටු තියෙන ලංකාවේ නෝට්ටුවේ අක්ෂම් දෙකක් තියෙනවා පුද්ගලයෝ දෙන්නේ. එක්කෙනෙක්ගේ මහ බැංකුව අධිපති. මහ බැංකුවේ ලොක්කක් කියලා දැන් ළඟදී ආය අලුතෙන් පත් වුණා මේ අජිත් නිවාඩ් කප්පා. මහ බැංකුව අධිපතිගේ අක්ෂර සහ මුදල් ඇමතිතුමාගේ අක්ෂර තියෙනවා හැම නෝට්ටුවකම. ඕනනම් දැන් හරි ආරම්භ දැන් හරි පන්ති වල හරි මහ බැංකුව අධිපති හා මුදල් ඇමති මෙයාගේ අක්ෂම් තියෙනවා. හරිද? පස්සේ හරි බලන්න. හරි. දේශපාලන පරිසරය හරි. පස්වෙනි කෙනා
නෛතික පරිසරය. දේශපාලන පරිසරයට කියනවා අපි political environment. political environment. නෛතික පරිසරයට අපි කියනවා legal environment. නෛතික පරිසරය. පුතේ නෛතික කියලා කියපුවා මතක තියාගන්න නීතිය. මේකෙන් කියන්නේ නීතිය ගැන. නීතිය තමයි එතනින් කතා වෙන්නේ. හරිද? නෛතික පරිසරයේ තියෙන නීතිමය පැත්ත. හරිද? එතකොට නෛතික පරිසරයේ මෙන්න මේ කියන 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් පාරිභෝගිකයා. හරිද? පාරිභෝගිකයා. අනිත් එක ව්‍යාපාරික ප්‍රජාව. තුන්වෙනි එක්කෙනා නිෂ්පාදකයා. අන්තිම එක්කෙනා අපි කියනවා පරිසරය. මෙන්න මේ කියන 4 දෙනා ආරක්ෂා කරන්න සම්මත වෙලා තියෙන නැත්නම් පිළිටවලා තියෙන අනපනත් හා නීති රීති වලට තමයි අපි කියන්නේ නෛතික පරිසරය කියලා. හරිද? පාරිභෝගිකයා, ව්‍යාපාරිකයා, නිෂ්පාදකයා, ඒ වගේම පරිසරය. මෙන්න මේ කියන 4 දෙනා සම්මත කරගන්න මෙන්න 4 දෙනා ආරක්ෂා කරගන්න සම්මත වෙලා තියෙන අනපනත් හා නීති රීතීන් වලට තමයි අපි කියන්නේ නෛතික පරිසරය කියලා. හරිද? නෛතික පරිසරය කියලා. හරි. ලියන්න. පාරිභෝගිකයා කියන්නේ මොනවද? ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලදී ගන්න ඒගොල්ලන්ට අපි කියන පාරිභෝගිකයා කියලා. පාරිභෝගිකයා කමා නිෂ්පාදකයා කමා ව්‍යාපාරත් පාරිභෝගිකයා නිෂ්පාදකයා ව්‍යාපාරත් හා පරිසරය 4 දෙනෙක් ඉන්නවා. මතක තියාගන්න. පාරිභෝගිකයා, නිෂ්පාදකයා, ව්‍යාපාරත් හා පරිසරය 4 දෙනෙක් ඉන්නවා. ආරක්ෂා කිරීමට සම්මත වී ඇති අනපනත් හා නීති රීති. ආරක්ෂා කිරීමට සම්මත වී ඇති අනපනත් හා නීති රීති. පුතේ රටකට අලුතෙන් නීතියක් ඕන නම් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. යෝජනාවක් විදිහට ගෙනල්ලා සම්මත කරගන්න. ඒකයි කියන්නේ සම්මත වී ඇති අනපනත් හා නීති රීති. අර තාම සංස්කාරයේ මරණීය දඬුවමේ නෑනේ. අර එල්ලල මරණේව නෑනේ. මරණීය දඬුවමේ කර මරන්නේ තියාගන්නවා විතරයි. කොහොමද මරණීය දඬුවමක් දෙන්න නම් ඒකට රටේ තියෙන රටේ ජනාධිපතිතුමා මේ අත්සන් කරන්න ඕන. මිනිස්සෙට උසාවිය මරණීය දඬුවම නියම කරනවා කියලා දෙනවා. ඒකට මේ අත්සන් කරලා දෙන්න ඕන. මරණීය දඬුවම නියමුණා වල උසාවිය නියම කරාට පස්සේ රටේ ඉන්න ජනාධිපතිට අත්සන් කරන්න ඕන. අත්සන් කරන්න නැතුව එයාව එල්ලල මරන්න බෑ. තාම මේ නීතිය නැහැ. හැබැයි එහෙම නීතියක් ගේනවනම් මොනවද කරන්නේ? ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ යෝජනාවක් විදිහට ගේන්න ඕන. එහෙම යෝජනාවක් විදිහට ගෙනාවට පස්සේ සම්මත වුණාට පස්සේ තමයි එහෙම කරන්නේ. පාරිභෝගිකයා, නිෂ්පාදකයා, ව්‍යාපාරත් හා පරිසරයත් ආරක්ෂා කිරීමට සම්මත වී ඇති අනපනත් හා නීති රීති. මෙන්න මේ 4 දෙනා ආරක්ෂා කරන්න තියෙන නීති රීති වලට තමයි අපි කියන්නේ නෛතික පරිසරය කියලා. එහෙනම් මේක ලේසි මතක තියාගන්න. නෛතික පරිසරය කියන්නේ මතක තියාගන්න නීති රීති තමයි අයිති වෙන්නේ. නීති රීති. හරි.
අපි ඊළඟට යන් 6 වෙනි එක්කෙනා. තාක්ෂණික පරිසරය. අපි ඒගොල්ලන්ට කියනවා technical environment. තාක්ෂණික පරිසරය. පුතේ තාක්ෂණික පරිසරයකට නිර්වචනය නැහැ. හැබැයි මම කියලා දෙන්නම්. පුතේ දැන් ලෝකේ නව සොයා ගැනීම නිසා ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවනේ. නේද? නව සොයා ගැනීම, නව නිර්මාණ කියන දේ නිසා තාක්ෂණික වශයෙන් යම්කිසි වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. මොනවද දැන්? උදාහරණ දෙය තමයි අපිට මේ ගන්න පුළුවන් හොඳ උදාහරණ මේක කියනවා ඔන්ලයින් පන්ති. දැන් කොරෝනා ඉන්න කලින් මොක අහලවත් තිබ්බේ නෑනේ. නේද? කොරෝනා එන්න කලින් මෙහෙම අසංගතයක් එන්න කලින් මේක අහලවත් තිබ්බේ නේද? මේකට මුල් හරිය කවුරුද මෙහෙම Zoom එකක් කරගෙන කරන්නේ කිව්වා අයියෝ මේ ඔන්ලයින් පන්ති හරියන්නේ නැහැ නේද? පන්ති කාමරේ කරනවා වගේ නෙමෙයි මෙහෙම කරද්දි තේරෙන්නේ නැහැ ළමයිට හරියන්නේ නැහැ කියලා කිව්වා. දැන් මොනවද ඉබේටම හුරු වෙලා තියෙන්නේ දැන් මේ සිස්ටම් එකට නේද? මේක දැන් ඉබේටම හුරු වෙලා තේරෙන්නත් නැහැ නේද? එතකොට ඒ වගේ දේවල් තමයි මේ තාක්ෂණික පරිසරයට ආයේ නේද? ඔන්ලයින් මීටිං, ඔන්ලයින් Zoom මීටිං, ඔන්ලයින් පන්ති අපිට ගන්න පුළුවන්. ඔය දුරකථන කියන්නේ හොඳ තාක්ෂණික පරිසරයට උදාහරණයක් නේද? ඉස්සර කාලේ මේ මොබයිල් ෆෝන් තිබ්බ ගඩොල් භාගයක් වගේ සයිස් ඉස්සර කාලේ. දැන් එහෙම නැහැ ගඩොල් භාග සයිස් මොබයිල් ෆෝන් නෑ දැන් නේද? දැන් එන්න මොබයිල් ෆෝන් එක පුළුවන් තරම් ෆ්ලැට් වෙනවා නේද? පුළුවන් තරම් කුඩා වෙනවා. ඉස්සර කාලේ ස්මාර්ට් වොච් කියලා දෙයක් තිබ්බේ නැහැ. ස්මාර්ට් වොච් කියලා දෙයක් තිබ්බේ නැහැ. නිකන් ලොකු අක්කරලොසුව කටු කරගෙන ඔල්ලොසුව. ගොඩක් තිබ්බ වයින් කරන්න. දැන් එහෙම නැහැ. තාක්ෂණික වශයෙන් ගොඩක් දියුණු වීම වෙලා තියෙනවා. එහෙනම් තාක්ෂණික පරිසරයට අයිති වෙන්නේ ඒ තාක්ෂණික වශයෙන් ඇති වූ වෙති වී තියෙන දියුණු තත්ත්වයන්. තේරුණාද? හරි. එහෙනම් ලියමු තාක්ෂණික පරිසරය කියන එක අර්ථකේ නව සොයා ගැනීම හා නව සොයා ගැනීම හා නව නිර්මාණ නව සොයා ගැනීම හා නව නිර්මාණ හේතු කොටගෙන තාක්ෂණික වශයෙන් සිදුව ඇති වර්ධනය මීට අයත් වේ. නව සොයා ගැනීම, නව නිර්මාණ හේතු කොටගෙන තාක්ෂණික වශයෙන් සිදු වී ඇති වර්ධනය මීට අයත් වේ. අපි උදාහරණ දෙයක් ලියමු. පරිගණක තාක්ෂණය. මේ උදාහරණ පරිගණක තාක්ෂණය. තව අපි ලියමු අන්තර්ජාල තාක්ෂණය. තව අපි ගමු ඩිජිටල් තාක්ෂණය. හොයගන්න ගන්න පුළුවන් අපි ගමු සංනිවේදන තාක්ෂණය.
හරි. එතකොට දැනට අපි පරිසර දෙකක් සාකච්ඡා කරා. රුවන්ලා තුන් දෙනාගෙන ඉවරනේ. දරුවන්, සැලුවන්, තරුවන්ලා ඉවරනේ. දැන් එතකොට ඒ තුන් දෙනායි පරිසර දෙකක්. තාක්ෂණික තුනක් නේ. දේශපාලන, නෛතික, තාක්ෂණික තියෙන තුන් දෙනා සාකච්ඡා කරා. තව දෙන්නෙක් ඉන්නවා. ආර්ථික සහ ගෝලීය කියන දෙන්නම ඉන්නවා. හරි. විනාඩි 5ක් දෙන්න මේ දක්වා අද කරපු දේ පාඩම් කරගෙන ඉන්න. විනාඩි 5ක් පාඩම් කරගන්නවා 100ක් පාඩම් කරගෙන ඉන්න ඒක ඇත්ත. ඔළුවට දාගෙන ඉන්න විනාඩි 5ක් දෙන්න. ඉක්මනට ඔළුවට දාගෙන ඉන්න. හරි. අපි යමු එහෙනම් ඊළඟ පරිසරය සාකච්ඡා කරන්න. ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය නම් විභාගෙදී අහන්නේ නැති තරම්. හරිද? පොඩ්ඩක් අපි අදහස ගමු. උදේ ආර්ථික පරිසරයේ අපි හඳුන්වන්නේ මෙහෙම ආර්ථික පරිසර සාධක ක්‍රියාත්මක වන පරිසරය ආර්ථික පරිසරය වේ. ආර්ථික පරිසර සාධක ක්‍රියාත්මක වන පරිසරය ආර්ථික පරිසරය වේ. ලියමු එහෙනම්. ලියමු ආර්ථික පරිසර සාධක ක්‍රියාත්මක වන ආර්ථික පරිසර සාධක ක්‍රියාත්මක වන
පරිසරය ආර්ථික පරිසරය වේ. ආර්ථික පරිසර සාධක ක්‍රියාත්මක වන පරිසරය ආර්ථික පරිසරය වේ. ඒකට මේ ආර්ථික පරිසරයේ තියෙන මේ රටක ආර්ථිකය එතකොට මෙහෙයවන්නේ මැදිහත් වෙන්නේ රජයේ තමයි මැදිහත් වෙන්නේ. ඒ ලංකාව රජයේ කරන්නේ නැති එක වෙන කතාවක්. හැබැයි හරි විදිය ගත්තොත් මැදිහත් වීමක් කරන්න ඕන රජයේ. හරි. එයාට කියන්න අනුමාතිකාවක් දාලා ආර්ථික පරිසර සාධක ආර්ථික පරිසර සාධක ලියන්නේ යටතේ ආර්ථික පරිසර සාධක එයාට කියන්නේ යටින් යටට පොලි අනුපාතය මෙවුවා මම කියලා දෙන්නම් සරලවම. පුතේ පොලි අනුපාතය කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ බැංකුවේ මුදලක් තැන්පත් කරපුවාම පොලියක් ලැබෙනවා නේද? යම්කිසි පොලි ප්‍රතිශතයක් ලැබෙනවා. ඒ වගේම බැංකුවෙන් ණයක් ගත්තම අපි ඒගොල්ලන්ට පොලියක් ගෙවන්න ඕන නේද? අන්න ඒ ගානට තමයි අපි කියන්නේ පොලි අනුපාතය කියලා. ඒ පොලි අනුපාතය. ඊට පස්සේ ඊළඟ එක කියන්න උද්දමනය. උද්දමනය. මේ ටිකේ ලංකාවට වැඩිම බලපාලකින් දෙයි. පුතේ උද්දමනය කියලා කියන්නේ භාණ්ඩවල මිල වැඩි වෙන එක නේද? ගෑස් මිල වැඩි වෙනවා නේද? කිරිපිටි මිල වැඩි වෙනවා. එන්න භාණ්ඩවල මිල වැඩි වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ උද්දමනය. එන ඔයගොල්ලෝ මේ වචනේ ඉගෙන ගන්න මහා ලස්සන වචනයක් නේද? අපි වාණිජය හදාන්න බලන විදිහට මේ වචනේ උද්දමනය නේද? රටට දැන් ටීවී එකේ කියන රටේ උද්දමනය වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙලා කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙනවා. තේන උද්දමනය. හරි. තව එකක් ලියන්න. තුන්වෙනි එක රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය කියලා කියන්නේ පුතේ කිසියම් මිනිස්සෙක් කුමන හෝ රැකියාවක නිරත වෙනවා නම් අපි ඒකට කියනවා රැකියා නියුක්තියක් කියලා. කුමන හෝ රැකියාවක නිරත වෙනවා නම් අපි කියනවා රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය. හතරවෙනි එක ලියන්න ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය කියන්නේ මේකයි. දැන් ඕගොල්ලන්ගේ තාත්තා ගන්න වැටුපද එහා ගෙදර එක්කෙනා ගන්නෙ නෑ වෙනස් නේ. ඕගොල්ලන්ගේ තාත්තා ගන්න වැටුපද ඕගොල්ලන්ගේ යාළුවාගේ තාත්තා ගන්නෙ ඒ පඩියමද නැහැ. නේද? මේ විදිහට එක එක්කෙනා ගන්න ආදායම් වෙනස් විදිහට ගිහිල්ලා තියෙනවා නේද? විවිධාකාර විදිහට ඒක බෙදිලා ගිහිල්ලා තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අපි ආදායම් ව්‍යාප්තිය කියලා. ආදායම් ව්‍යාප්තිය. පස්වෙනි එක්කෙනා ලියන්න ජාත්‍යන්තර සම්බන්ධතා. ජාත්‍යන්තර සම්බන්ධතා. ජාත්‍යන්තර සම්බන්ධතා. මේ ටිකේ හොඳ ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තමයි මොකක්ද? අපේ අගමැතිතුමා ඉතාලියේ G20 කියන රාජ්‍ය නායක සමුළුවට ගිහිලා තියෙනවා. G20 කියන්නේ G කියන්නේ government, 20 කියන්නේ 20. රාජ්‍යයක් 20ක් එකතු වෙලා සමුළුවක් තියෙනවා. government 20. G20 කියන්නේ ඒක. ජාත්‍යන්තර සම්බන්ධතාව. ඒක මොකද්ද ජාත්‍යන්තර සම්බන්ධතාව කියන්නේ? අපි ගමු ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව තවත් රටක් එක්ක සම්බන්ධතාව තියාගන්නවා. ඉන්දියාව එක්ක සම්බන්ධතාව තියාගන්නවා. මේ ටිකේ වැඩිපුරම යන්නේ චීන එක්ක. චීන එක්ක සම්බන්ධතාව තියාගන්නවා. අපි ඒකට කියනවා ජාත්‍යන්තර සම්බන්ධතාව කියලා. ජාත්‍යන්තර සම්බන්ධතාව. තවයක් ගමු. විදේශ විනිමය අනුපාතය.
විදේශ විනිමය අනුපාතය. අපි නම් දන්න අනේ ටිකක් විතර. විදේශ විනිමය අනුපාතය කියන්නේ මොකක්ද? ඇමරිකානු ඩොලරයක් ගන්න අපිට කීයක් වියදම් කරන්න අද ඉද්දී මම හිතන්නේ රුපියල් 200 ඉක්මවලා තියෙනවා. ඇමරිකානු ඩොලරයක් රුපියල් 200යි. එතකොට ඉතාලියේ යුරෝ එකක් රුපියල් 237ක් වගේ යනවා. නේද? ඒ කියන්නේ කිසියම් රටක මුදල් ලේඛකයක් ගන්න මේ රටේ තියෙන මුදල් කීයක් දෙන්න ඕනද? අන්න ඒකට කියන්නේ විදේශ විනිමය අනුපාතය. ඩොලර් එකක් ගන්න රුපියල් 200ක් දෙන්න ඕන. ඉන්දියානු රුපියලක් ගන්න රුපියල් 4ක් දෙන්න ඕන. ලංකාවේ මුදලින් රුපියල් 4ක් දෙන්න ඕන. ඉන්දියාවේ තියෙන මොනවද? ඉන්දියානු රුපීස්. පාකිස්තානු රුපීස්. නේද? යුරෝපීය රටවල තියෙන යූරෝ. ඇමරිකානු ඩොලර්. නේද? එතකොට සිංගප්පූරු ඩොලර්. බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුන්ඩ්. විදේශ විනිමය අනුපාතය කියන්නේ එතකොට ඒ වගේ මුදල් ලේඛකයක් ගන්න ලංකාවේ තියෙන මුදල් කීයක් වියදම් කරන්න ඕනද? හරිද? අන්න ඒ යන අනුපාතය. අන්තිම එක්කෙනා කියන්නේ ලියන්නේ ඉතුරු. ඉතුරුම් කියලා කියන්නේ මොකද්ද? අපේ ගෙවල් වල අපේ අම්මලා ගොඩක් දුරට කරනවා නේද? අපේ තාත්තා කීයක් හරි පඩියෙන් අරගෙන අපි හිතමු අපේ තාත්තගේ රටක රුපියල් 30000යි. නේද? බලන්න කොහොමද? දැන් අපි හිතුව සාමාන්‍ය ලංකාවේ ගොඩක් දුරට දෙමව්පියන්ට පඩි හම්බෙන්නේ අද කවද්ද? අද 15. අද සමහරට තාත්තා පඩි අරන් ආවා ඇති. 15 වෙනිදා වෙද්දි හැම මාසේ 15 වෙනිදාදී පඩි අරගෙන එනවා. එතකොට පඩි අරගෙන ඉන්න දවසේදී අම්මා ඉන්න එදාට මේ දොර ගාවම ඉන්නවා නේද? තාත්තා පඩි කියන දවසට අම්මා දොර ගාවම ඉඳන් බලන් ඉන්නවා. පඩි කියන දොර ගාවෙන් එන්නේ තාම ඉඳගත්තන්නේ. කො පඩි කියලා තමයි අහන්නේ. අහලා මොකද ගන්නෙ? 30000 නම් 30000 ඉල්ලනවා. දෙන්න මට කියලා වියදම්. ඒකට අම්මා තාත්තගේ පඩි අරගෙන මොනවද කරන්නේ? එයා ප්ලෑන් කරනවා. අනේ මේ 30000න් කොහොමද මේ මාසෙම ඉන්නේ කියලා ප්ලෑන් කරනවා. නේද? ඊට පස්සේ එයා කරන දේ තමයි 30000න් රුපියල් 3000ක් බැංකු පොතක දානවා. 30000න් රුපියල් 3000ක වගේ මුදලක් බැංකු පොතේ දානවා. ඉතින් මේ රුපියල් 3000 වියදම් වෙනවද? නැහැ. බැංකුවේ තියෙනවා. හැබැයි අර ඉතුරු 27000ම වියදම් වෙන්න දැම්මා. 3000ක් ඉතුරු කරා. එතකොට පුතේ ඉතුරු කියලා කියන්නේ අපේ ආදායමෙන් වියදම් කරන්නේ නැති ප්‍රමාණයට ඉතුරුම් කියලා කියන්නේ. ඉතින් ඉතුරු කරන ගාන වියදම් කරන්නේ නැහැනේ. බැංකු පොතේම තියෙනවා. ඒ නිසා ඉතුරුම් කියලා කියන්නේ අපේ ආදායමෙන් වියදම් නොකරන ප්‍රමාණය. හරිද? හරි. ඔච්චර තමයි තියෙන ආර්ථික පරිසරයේද මේකෙන් අඩුම තරමේ 4 දිනක්වත් මේ ආර්ථික පරිසර සාධක වලින් 4 දිනක්වත් මතක තියාගන්න. හරිද? මෙයාව ගන්න. පොලි අනුපාතය ගන්න, උද්දමනය ගන්න. විදේශ විනිමය අනුපාතය ගන්න, ඉතුරුම් ගන්න. මේ 4 ලේසිනේ පාඩම් කරන්න. හරි. විනාඩි 2ක් දෙන්නම් පාඩම් කරමු අපි. විනාඩි 2ක් දෙන්න.
හරි. අපි අන්තිම එක්කෙනා කතා කරමු එහෙනම්. අන්තිම එක්කෙනා කවුද? ගෝලීය පරිසරය. 8 වෙනි එක්කෙනා. Global environment. අටවෙනි එක්කෙනා ගෝලීය පරිසරය. හරි. පුතේ මේ ගෝලීය පරිසරය කියන එකේදී ගොඩක් සාකච්ඡාවට ගැනෙන කාරණාව වෙන්නේ ගෝලීයකරණය. ගෝලීයකරණය කියන දේ තමයි සාකච්ඡාවට ගැනෙන්නේ. මොකක්ද මේ ගෝලීයකරණය? නේද? කාටවත් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද සර් ගෝලීයකරණය කියන්නේ? නේද? ටීවී එකෙත් අහන්න ලැබෙනවා. පුතේ ගෝලීයකරණය කියන්නේ මෙහෙම. දැන් අපි වෙන රටවල් එක්ක බලද්දි ඉන්දියාව වේවා, ඇමරිකාව වේවා, චීනය වේවා වෙන රටවල් එක්ක බලද්දි අපි ඒගොල්ලෝ එක්ක ඉන්නේ දුරින් නේද? අපි කියනවා භූගෝලීය වශයෙන් දුරස්තව. භූගෝලීය වශයෙන් දුරස්තව ඉන්නේ නේද? ඉතින් භූගෝලීය වශයෙන් දුරස්තව හිටියයි කියලා මේ පිටරටක් එක්ක තියෙන අපේ අර තියෙනවනේ යම්කිසි සම්බන්ධතාවයක් ඒව දුරස් වෙලා නැහැ. උදාහරණයක් විදියට දැන් අපි ඉන්නේ මීගමේ. දැන් මම ඉන්නේ මීගමේ. ඊයේ රෑ මැච් එකක් ගියා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ. ගියා නේද? මැච් එක ලයිව් දුන්නා ටීවී එකේ. නේද? ඔයගලන්ට දැනෙන්නේ නැති අර බැට් එකක් පොළවේ ටච් කරන එක නැත්තම් බැට් එකට බෝල් එක අර ගහන්නේ. අර දඩස් ගාලා වදින එක නැත්තම් එහා පිටිපස්සේ විකට් කීපර් කතා කරන එක අපිට මේ මීගමේ හිටියත් ඒ වෙලාවම ලයිව් වෙනවා. පට ගාලා එනවා. අනිත් ඒ දැන් මම ඕගොල්ලෝ එක්ක බලන්නේ යම් කිසි දුරස්ථභාවයකින් ඉන්නේ ඈතට වෙලා. හැබැයි මම මේ කියන එක ඒ වෙලාවෙදිම ඕගොල්ලන්ට ඇහෙනවා. මෙන්න මේක ගෝලීයකරණය. තේරුණාද? ගෝලීයකරණය කියන්නේ පුතේ අර භූගෝලීය වශයෙන් භූගෝලීය කියන්නේ අපි ඉන්න පළාත අනුව දුරින් හිටියා අර සංස්කෘතික වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අර ළඟින් ඉන්න එකට අපි කියන්නේ ගෝලීය පරිසරය. දැන් අපි ඉන්දියාව අතර යම් කිසි දුරක් තියෙනවානේ. හැබැයි ලංකාවේ සංස්කෘතියට සමාන සංස්කෘතියක්. ඉන්දියාව සංස්කෘතියට සමාන සංස්කෘතියක් ලංකාවක් ගෙනියනවා. නේද? ඉන්දියාවේ නටන්නේ කොහොමද? ලංකාවෙත් ඒ විදිහ නටනවා. ඉන්දියාවේ නාට්‍ය මොනවද? ලංකාවෙත් ඒ නාට්‍ය බලනවා. නේද? අර ගෑණියෙක් නායක වෙන එකක් තියෙන ජවා කතාවක්. ඉතින් ඕකත් අපේ කට අරගෙන බලන්නේ නැද්ද? ඒක ඉන්දියාව කතාවක්. හැබැයි ගෝලීයකරණය නිසා ඉන්දියාවද ලංකාවට පෙන්වන්න පුළුවන් වෙනවා. ඒකත් බලන් ඉන්න ඕනේ. නේද? අන්න ගෝලීකරණයේ ලක්ෂණ. තේරුණාද? තව දෙයක් තමයි තව ගන්න පුළුවන් අපිට ඉන්දියාවේ තියෙන කෑම බීම ලංකාවෙන් හදන් කන්නේ නැද්ද? හදන් කනවා. නේද? චීනයේ තියෙන මූවි එකක්, ඇමරිකාවේ යන මූවි එකක්, ෆිල්ම් එකක් ලංකාවේ අපිට බලන්න බැයිද? බලන්න පුළුවන්. මේ හැමදේම මොකක්ද? ගෝලීයකරණය කියන දේ. ගෝලීයකරණය කියන දේ. තේරුණාද? එහෙනම් ලියාගන්න මේ ගෝලීයකරණයේදී ගොඩක් අයිති වෙන්නේ මේ ගෝලීය පරිසරය සාකච්ඡා කරද්දී අයිති වෙන්නේ මේ ගෝලීයකරණය කියන එක. කියන්න අපි ඉස්සෙල්ලා ඉන්න ලියන්නු ගෝලීයකරණය කියන්නේ මොකක්ද කියලා. ලියමු ගෝලීයකරණය. දැන් ලියන්න ගෝලීයකරණය අනුව ගෝලීයකරණය අනුව ගෝලීයකරණය අනුව භූගෝලීය වශයෙන් දුරස්ථභාවය භූගෝලීය වශයෙන් දුරස්ථභාවය
ඉක්මවා දුරස්ත භාවයේ ඉක්මවා රටවල් අතර දුරස්ත භාවයේ ඉක්මවා රටවල් අතර ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇතිවන අන්‍යෝන්‍ය බැඳීමයි. සංස්කෘතික වශයෙන් ඇතිවන අන්‍යෝන්‍ය බැඳීමයි. මං කියන ගෝලීයකරණය අනුව භූගෝලීය වශයෙන් දුරස්ත භාවයේ ඉක්මවා රටවල් අතර ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇතිවන අන්‍යෝන්‍ය බැඳීමයි. දැන් ඊයේ පෙරේද ඔලිම්පික් ගියා නේද? කොයිද ගියේ? ජපානයේ. ඉතින් ජපානයේ යන දේ අපිට බලන්න පුළුවන් වුණා නේද? ඒ ගෝලීයකරණය නිසා. නේද? අපිට පිට රටක නිපදවපු දෙයක් මේ රටේ මිලදී ගන්න බැයිද? ඕගොල්ලෝ ඔය බලන හැම දුරකථනයක්ම ලංකාවේ නිපදවුවාද? නැහැ. ඕක පිට රට නිපදවුවා. එහෙනම් ඊව අපිට පාවිච්චි කරන්න හම්බෙලා තියෙන්නේ කොමක් නිසාද? මේ ගෝලීයකරණය නිසා. ගෝලීයකරණය නිසා. ඉතින් මේ ගෝලීයකරණයට ප්‍රධානම හේතුවක් විදිහට ගන්න පුළුවන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අපි කියන්නේ IT කියලා. Information Technology. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන එක තමයි ගොඩක්ම මේ ගෝලීයකරණයට හේතුලා තියෙන්නේ. ලියන්න. තොරතුරු අලුත් වලකින් ලියන්න. තොරතුරු සංනිවේදන තාක්ෂණය තොරතුරු සංනිවේදන තාක්ෂණය ගෝලීයකරණයට ප්‍රධාන හේතුවක් වේ. ගෝලීයකරණයට ප්‍රධාන හේතුවක් වේ. හරි. මම ඔයගලන්ට දෙයක් වෙන්නන්නම් දැන් පැයක් ගත්තොත් නෑ විනාඩියක් ගත්තොත් මේ වෙද්දි මිනිස්සු අලුතෙන් කී දෙනෙක් ළමයි කී දෙනෙක් අලුතෙන් ඉපදෙනව ඇද්ද? මට උත්තරයක් කියන්න හැමෝම. අපි විනාඩියක් ගත්තා. ලෝකෙම විනාඩියක් ගත්තොත් මේ විනාඩිය ඇතුළත ළමයි කී දෙනෙක් වගේ ඉපදෙනව ඇද්ද? ඔයගොල්ලෝ හිතලා කියන්න බලන්න. මම ඔයගලන්ට දෙයක් වෙන්නන්න යන්නේ. ඉක්මනට කියන්න උත්තරයක් දෙන්න. පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙන නෙට්වර්ක් එක මට හැමෝම හිතලා කියන්න අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්න. මේ විනාඩියක් ගත්තොත් ලෝකෙ කී දෙනෙක් ඉපදෙනව ඇද්ද? මම සාක්ෂියතව පෙන්වන්න යන්නේ.
50ක් හරි උත්තර ටිකක් හම්බුණා 1,500,000ක් කියන බලමු මම මේ පෙන්නන්නේ නැහැ world ඔයගොල්ලෝ පස්සේ Google එකේ search කරලා බලන්න world population odometer කියලා හරිද මම පෙන්නන සමහරට මේ signal අඩු නිසා පොඩ්ඩක් මේක slow වෙලා පේනවා ඇති හරිද මේ තියෙන්නේ දැන් ලෝකේ ගත්තොත් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මේ ලෝකේ යන ජනගහනය මේ තියෙන ලෝකේ තියෙන ජනගහනය මේ අලුතෙන් ඉපදෙද්දී මේ අලුතෙන් ඉපදෙන ප්‍රමාණය ඒ කියන්නේ බඩෙන් එළියට ගාපු ගාම දාන එක නෙමෙයි ඔය උප්පැන්න සහතික අරගෙන ඇතුළත් කරනවත් එන ගාන මේ තියෙන්නේ ලෝකෙට අලුතෙන් එන ගාන පේනව නේද current world population හරි මේ තියෙන්නේ ජනගහන වර්ධනය මීට වඩා මම සංඛ්‍යා දත්ත තියෙන විදිහට පෙන්නන්නම් ලෝක ජනගහනය බිලියන 7.9යි. මේක හොඳයි. පොඩ්ඩක් ඉන්න අප්ඩේට් එක එනකම්. මේ යන්නේ මේක ටිකක් ස්පීඩ් යනවා. පේනවනේ? මේ යන්නේ පටපට ගාලා. මේ තියෙන අද ඉපතුණු ගාන. මේ තියෙන අද 3,49,980 ගානක්. මේ දැන් ඉපදෙච්ච ගාන. මේ අද මැරෙන ගාන මේ තියෙන්නේ 1,46,900 ගානක් දැන් මේ ඉතින් මැරෙනවා මේ අවුරුද්දේ ඉපදුණු ගාන මේ තියෙන්නේ මේ ගාන මේ අවුරුද්දේ මැරිච්ච ගාන පේනවනේ කොහොමද ස්පීඩ් යන්නේ කියලා මේ දැන් ඉපදෙන ගාන අප්ඩේට් වෙන්නේ ඉපදෙන ගාන අප්ඩේට් වෙනවා අනිත් පැත්තෙන් මේ මැරෙන ගානුත් අප්ඩේට් වෙනවා පේනව නේද මෙන්න මේ තමයි ලෝකේ මේ ජනගහනය බිලියන 7.9කට ආසන්නයි රටවලුත් තියෙනවා මේ තියෙන චීනේ ලෝකෙ වැඩිම ජනගහනයක් තියෙන චීනේ මේ චීනේ ජනගහනය මේ ඉන්දියාව තමයි දෙවෙනියට ජනගහනය වැඩිම තුන්වෙනියට තියෙන ඇමරිකාව මේ බලන්නේ තව ටික කාලෙකින් ඉන්දියාව චීනේ ඉක්මවලා යනවා පේනවනේ පොඩි ගානයි වෙනස හරිද එතකොට මෙන්න මේ හතරවෙනි ස්ථානේ ඉන්දුනීසියාව පස්වෙනි ස්ථානෙට පාකිස්තානය ඇවිල්ලා තියෙනවා ජනගහනය අතින් ඒක පේනවනේ ඒගොල්ලන්ගේ දැන් අප්ඩේට් වෙනවා මේ පේනවනේ ආගයන් ටික වෙනස් වෙනවා මේ තමයි ඒක ලෝක ජනගහනය ඔයගොල්ලෝ පස්සේ ගහන්න මේ Google එකේ world population odometer කියලා. හරිද? මේ දැන් අප්ඩේට් වෙන එක. අරකට වඩා මේක fast යනවා. හරි. හරි. ඔන්නෝම තමයි එතකොට අපිට ගෝලීය පරිසරයෙන් ඔච්චර ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඒ වගේ දේකුත් දැනගන්න හම්බෙලා තියෙන මොකක් නිසාද? ගෝලීය පරිසරය නිසා. මේ ගෝලීයකරණය නිසා. හරිද? හරි. තව අපිට එක දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි සොට් එක නැත්නම් අපි කියනවා ශතු අත විශ්ලේෂණය කියලා. ඉතින් ශතු අත විශ්ලේෂණ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරිද? දැන් වෙලාව ඉවරයි. ශතු අත සාකච්ඡා කරලා අපිට අලුත් පාඩම පුළුවන් ව්‍යාපාර සංවිධානය කියන පාඩම. ඉතින් රිවිෂන් පන්තිය පොඩ්ඩක් ස්පීඩ් යනවා. තීරි පන්තියක් වගේ නෙමෙයි. මොකද ඕ ලෙවල් හිටන් ඉඳින ඕ ලෙවල් කරන්න නිසා අපිට ඉදිගමන යන්න බෑ. ඉක්මනට අදාළ දේවල් විතරක් අත්‍යවශ්‍යම කොටස් විතරක් අරගෙන යන්න වෙනවා. හරිද? එතකොට තීරි පන්තිල සම්බන්ධ වෙන කැමති අය ඉන්නවා නම් ඉන්න මේ කියන්න WhatsApp message එකක් දාන්න. එතකොට 11 ශ්‍රේණියේ පන්ති අලුතෙන් පටන් ගන්න තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන. අර තියෙන ලාභ හෝ අලාභ ප්‍රකාශනය අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා හදන්න තියෙන්නේ. අන්න ඒක ආරම්භ කරනවා මේ ඉරිදා හවස 4ට. කැමති අයට මුදල් ගෙවල සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එච්චරයි එහෙනම් අද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. ගැටලු මොන හරි තියනවද? නෑ නේ. හරි. එහෙනම් අද සම්බන්ධ වීම හොඳයි. අද සාමාන්‍ය 20 දෙනෙක් වගේ ප්‍රමාණයක් ඇක්ටිව් විදියට සම්බන්ධ වෙලා හිටියා ආරම්භයේ සිට අවසානයේ දක්වා. මොන හරි තැනක් මග වෙනවා නම් හෙට YouTube එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඒක බලන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. පන්ති සම්බන්ධ කමෙන්ට් එක YouTube එකේ දාන්න. ඒත් එක පුළුවන් නම් තව යාළුවෝ ඉන්නවනම් ෂෙයා කරන්න. අපේ පන්තිය ගැන ඕගලන්ගේ යාළුවන්ට දැනුවත් කරන්න. ඔක්තෝබර් මාසයේ අවසානකම් මේ පන්තිය නොමිලේ යන්නේ. හරි. එහෙනම් එච්චරයි එහෙනම් අද අපිට කරන්න තියෙන්නේ. ලබන සතියේ අපි ශබ්ද අර්ථ විශ්ලේෂණය සාකච්ඡා කරලා අලුත් පාඩමකට යනවා. ව්‍යාපාර සංවිධාන. වැදගත් පාඩමකට ලබන සතියේ අපි දාන්න. හරි. එහෙනම්
මම හිතනවා හැමෝටම දැන් ගැටලු නැහැ කියලා හැමෝටම අද කරපුවා තේරුණා ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්. හැමෝටම good night. දෙස් පීටයි බුදු සරණයි.